අයිබුවන් සුබ සන්ධ්‍යාවක් අද දවස්සේ අපි මේ ඔබට ඉතා වැදගත් දෙයක් ගැන කියන්න ජීවිතයට වැදගත් දෙයක් ජීවත් වෙන්න වැදගත් දෙයක් ගැන කියන්න අද දවසේදී අපි සූදානම් වෙනවා. අපි අද ආරාධනය මත මේ ගැන කරුණු කියන්න අපිට එකතු වෙලා ඉන්නවා භද්‍ර කල්යනප්‍රිය ගුරුසිංහ නියෝජ්‍ය මහා කළමනාකරු ශ්‍රාකා ණයාංශයේ ලංකා බැංකුවේ. අපි සුබ සන්ධ්‍යාවක් කියලා ඔබතුමන්ව විශේෂයෙන් පිළිගන්න කැමති අද දවසේදී මේ කාරණාවට. දැන් හැමදෙනාටම කුතුහලයක් තියෙනවා මොකක්ද මේ කියන්න යන්නේ කියලා. අපි අද කියනවා මේ සංවර්ධන ණය යෝජනා ක්‍රම ගැන. සංවර්ධන ණය යෝජනා ක්‍රම තුලින් කොහොමද ඔබේ ජීවිතය සාර්ථක කරගන්නේ කියන කාරණාව. අපි පළවෙනි ප්‍රශ්නෙට යන් අපි මේ වෙලාවේ අපේ භද්‍ර කල්යනප්‍රිය ගුරුසිංහ මහතාගෙන් අහන පළවෙනි ප්‍රශ්නය. දැන් කල්පනාකරතුමනි මොනවද මේ සංවර්ධන ණය කියන්නේ? දැන් සංවර්ධන ණය අනිකුත් ණය වලට වඩා විශේෂ වෙන්නේ කොහොමද? වෙනස් වෙන්නේ කොහොමද? සංවර්ධනය ගැන කතා කරනකොට විශේෂයෙන් මෙහි වැදගත්ම දේ තමයි සංවර්ධනය කෙලින්ම රටේ ජාතික ආර්ථිකයේ දල ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමට දායක වන අංශයක්. එසේම අපි දන්නවා රටේ ග්‍රාමීය ජනතාව අතර තිබෙන රැකියා වික්තිය ඔවුන්ගේ නැති කිරීමට ඒකම රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට ඒකම අපි දන්නා රටේ අපි ගොඩක් දේවල් තියෙන්නේ ආයෝජන අපි ආනයන කළා මේ පාවිච්චි කරන භාණ්ඩ තියෙන්නේ. අපිට මේ ආනයන සබ්ස්ටිටියුට් ඒ කියන්නේ ආනයන ආදේශන කර්මාන්ත මේ තුලින් අපි ආනයන සඳහා අපි ආදේශන භාවිතා කිරීම තුළින් අපි අපනයන අපි ආනයන සඳහා යන ගෙවන විදේශ විනිමය ගොඩක් අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි වැදගත්ම දේ තමයි අපි බලාපොරොත්තු වෙනවා සංවර්ධන ණය තුළදී මේ ප්‍රමුඛ ඉලක්ක කරගන්න විශේෂ කණ්ඩායම් කිහිපයක්. ඒක තමයි කෘෂිකර්මාංශය, අපනයනාංශය, විශේෂයෙන් සංචාර කර්මාන්තය, කුඩා හා මධ්‍ය පරිමාණ කටයුතු ඒකම විශේෂයෙන් කාන්තා හා යෞවනයන්ගේ අතර ඔවුන්ගේ ව්‍යාපාරික අභිලාෂයන් මුදු පමනවීම. ඒකම සාමාන්‍ය අය සමග මෙම සංවර්ධනය දිහා බැලුවම අපිට දකින්න පුළුවන් තවත් විශේෂ කාරණයක් තමයි සංවර්ධනයේදී අපි ඉතාම අවම පොලි අනුපාතයක් තමයි අය කරන්නේ. ඒකම දිගුකාලීන නැවත ගෙවීමේ හැකියාව නැවත ගෙවීම ඔවුන්ගේ ආදායමට සරලන විදියට අපි මේ සකස් කරනවා දිගුකාලීනව. තවත් විශේෂයෙන් සඳහන් කර දෙයක් තමයි හැම වෙලේම ණයකට ගිහුවාම සුරකුම් අපි ඉල්ලනවා කියලා කියනවා බැංකුවක් ගියන් පස්සේ හැම දෙයකටම සුරකුම් ඉල්ලනවා. නමුත් මෙහිදී අපි ඉල්ලන්නේ අවම සුරකුම් ප්‍රමාණයක්. ඒක තමයි විශේෂත්වය වෙන්නේ. තවත් දෙයක් තමයි පවතින කර්මාන්තයක අපි බලනවා නැවත දැනට කොපමණ ආදායමක් උපයනවාද කියලා. මෙහිදී අපි බලනවා ඔහුගේ ආදායම අනාගතයේ ඔහු ආයෝජනය කළා නව කර්මාන්තයක් නිර්මාණය කළා අනාගතයේ කොපමණ මුදලක් ඔහු උපයනවාද ඒ අනාගත ඒ කියන්නේ ෆෝකාස්ට් ඉන්කම් කියන එක තමයි මෙහිදී විශේෂ සලකා බලන්නේ. ඔබතුමා පැහැදිලි කරාද මේ සංවර්ධන ණය යෝජනා ක්‍රම හරහා කුමන ශේෂ්ත්‍ර යටතේද ආවරණය කරන්න කියලා අපිට පොඩි පුංචි විස්තරයක් දැනගන්න ලැබුණා කියලා. මෙන්න මේ ශේෂ්ත්‍ර වලට තමයි කියලා. තවදුරටත් අපි ඒක පැහැදිලි කරගමු. ඒ කියන්නේ දැන් මේක අහගෙන ඉන්න ඔබ මේ ශේෂ්ත්‍රයට අයිති නම් අපි දීවර ශේෂ්ත්‍රයට අයිති නම් මෙන්න මේ වගේ ප්‍රතිලාභ ඔබට ගන්න පුළුවන්. මේ වගේ ඒ කියන්නේ දීවර ශේෂ්ත්‍රයට බෝට්ටු ගන්නද? එහෙම නැත්නම් ආයිත්තම් ගන්නද? ඒ කියන්නේ එහෙම නැත්නම් දීවර දැල් උපාංග ගන්නද? මේ වගේ වෙන් කරන්න පුළුවන්ද මේ ණය යටතේ තියෙන අභිලාෂයන් ටික වෙන් කරගන්න පුළුවන්ද? දැන් මේ ශේත්‍ර ගත්තයින් පස්සේ අපි බලනවා මේ ඒ ශේත්‍රයන් ප්‍රධාන වශයෙන් අපි මේ කෘෂිකර්ම කාර්මික ඒකම සත්ව නිෂ්පාදන දීවර කටයුතු ගෙවතු වගා අලංකාර උද්‍යාන කටයුතු එවැනි ශේත්‍රයන් බලනවා. ඒකම ඒ හැම ශේත්‍රයක්ම කුඩා හැම අංශයක්ම උදාහරණයක් ගත්තොත් ගෙවතුවගේ වැටක් ඉදි කිරීම. ඒකත් අපි කොටසක් වශයෙන් හඳුනා කර තියෙනවා. කියන්නේ දීව කර්මාන්තය ගත්තොත් ඔබතුමා කිව්ව විදිහට දල් උපකරණ ඒකම බිර්දිය දීව කර්මාන්තයේ ඉඳන් ඒ අදාළ බිම් සැකසීම ඒ හැම දෙයකම අපි වෙනම හඳුනා කර තියෙනවා. ඒකම එම අංශය ඒ කියන්නේ අපි දන්නවා ඒ කුඩා අංශයකට අපි ඒක ප්‍රාග්ධන වේදමක් වෙන්න පුළුවන්. බිම් සකසීම කියන්නේ ප්‍රාග්ධන වේදමක්. ඒක ඔහුට කෙටි කාලිනව ඒකේ ප්‍රතිලාභය ගන්න බෑ. ඒක දිගු කාලිනයි. ඒ නිසා අපිට අපි ඒ කුඩා ඒ තීරුව අපි වෙනම හඳුනාගෙන ඒකට අපි වෙනම පොලි අනුපාතිකයක් සමග ගෙවීමේ හැකියාව දිගු කාලින හැකියාවක් ඒකට සම්බන්ධ කරනවා. ඒකම
මසුන් මිල්දී ගැනීම සමාන මසුන් මිල්දීගෙන මිර්දිය කර්මාන්තේ මසුන් මිල්දීගෙන එහි ප්‍රතිලාභය ලැබෙන්නක සාමාන්‍ය කෙටි කාලීන. අපි ඒක එහි නැවත කිරීම කාලය ඒකට සම්බන්ධ කරන ඉතින් කෙටි කාලයක් ගෙවන්නේ. ඒකම හැමදේම මේ හැම අංශෙම කෘෂිකාර්මික කාර්මික දීවර සත්ව නිෂ්පාදන මේ මොන අංශයක් ගත්තත් ඒ හැමදේම අපි කොටස් වශයෙන් බෙදලා තිනවා. මේ මෙතනදී මට පැහැදිලි කිරීමට නොහැකි තරම් සංඛ්‍යාවකට බෙදලා තිනවා. ඒ හැමදේම අපි සම්බන්ධ කරලා තියෙන විශේෂයෙන් පැහැදිලි කරන්න ඕන. එහි නැවත ඒ හරහා ආදායමක් උපදීමට ඔබ කොයිතරම් කාලයක් යනවද? අන්න ඒ සම්බන්ධයෙන් තමයි අපි ගොඩක් මේ වෙන්කිරීමේදී හඳුනගන්නේ. කාල සීමාව මත සහන ලබා දෙන්න තියෙනවා. තමයි අපි එහිට අදාළ පොලිය සහ ගෙවීමේ කාල සීමාව තීරණය කරලා තියෙන්නේ. හරි. දැන් කල්පනාකරතුමනි දැන් ඔබ ඔය කියන විදිහට මේ කියන සංවර්ධන ණය දැන් රටේ සංවර්ධනයට යම් දායකත්වයක් සපයනවානේ. ඒ කාර්යය කොහොමද සිද්ධ වෙන්නේ? දැන් මේවා කොහොමද රටේ සංවර්ධනයට දායක වෙනවා කියලා ඔබතුමන්ලා මේක විශේෂ අපි දකින්න පුළුවන් කොටස් දෙකක්. ඉතක් කෙටි කාලීනව. කෙටි කාලීන අපි දකින්න පුළුවන් එය කෙලින්ම බලපානවා රටේ ග්‍රාමීය ජනතාවගේ ඔවුන්ගේ ආර්ථිකය කෙරෙහි. ඒ බලපෑමෙන් අපි දකිනවා ඔවුන්ගේ තුළ රටේ ජනතාව අතර තියෙනවා ආදායම ව්‍යාප්තියේ විශේෂතාවය. මේ සම්බන්ධ මේ හරහා රටේ ආදායම ව්‍යාප්තියේ විශේෂතාවයට කෙලින්ම බලපාන සාධකයක් බවට පත් වෙනවා. ඒකම ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මේ ආදායම කෙලින්ම මෙහි ආදායම කෙලින්ම යන්නේ ග්‍රාමීය ජනතාවගේ අතට. ඔවුන්ගේ ජනතාව අතට යන්නේ. නැතුව මේ සාමාන්‍යයෙන් අපි විස්තර කරොත් වෙනත් ව්‍යාපාරී මහා ව්‍යාපාරයකදී එහිදී හම්බ කරන දේ ඔහු ගෙවන දේ ආයතන ගෙවලා රටට ටැක්ස් වශයෙන් ඒ කියන්නේ ආදායම් බදු වශයෙන් ගෙවන දේ තමයි අවසාන වශයෙන් ජනතාවට ගලාගෙන යන්නේ. නමුත් මෙහිදී සම්පූර්ණයෙන් තමන්ගේ ආදායම ඒ කියන්නේ ඔවුන් ලබන ආදායම ඔවුන්ගේ අතරම ඉතුරු වෙන හින්දා ග්‍රාමීය ජනතාවගේ ආදායම හරහා ඔවුන්ගේ ජීවනත් ඉතාම ජීවිතත් ඉහළට යනවා. අනිත් පැත්තෙන් ගත්තයින් පස්සේ රටේ දැනටමත් රටේ ජාතික ආර්ථිකයෙන් 52%ක් ජලයුක්ත නිෂ්පාදනයේ 52%කට දායක වෙලා තියෙන්නේ මේ SME කියලා කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්. ඒකම රටේ ජනතාවගේ සේවා නියුක්තිය 75%ක් විතර සලසන්නේ ඔවුන්. එම නිසා මෙහ ජාතික ආර්ථිකයට ඒ කියන්නේ දල ජාතික නිෂ්පාදනය ඉහළ නංවන්න ගොඩක් දායක වෙනවා. ඉතින් තව ගොඩක් දුරට දකින්න පුළුවන් නිෂ්පාදනය ඉහළ නැංවීම තුළින් ජනතාවට ඉතිරි කිරීම ලැබෙනවා. ජනතාව ඉතිරි කිරීම හරහා ඔවුන්ගේ අද ගැවසෙන මුදල් තත්ත්වය යහපත් වීම තුළින් ඔවුන්ට මිලදී ගැනීම කිය උසස් වෙන ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙනවා. නැවතත් ඒකම රටේ දල ජාතික නිෂ්පාදනයට ඉහළ යාමට දායකත්වය දීම තුළින් රටේ සංවර්ධනය ඒ කියන්නේ අපරායන ඉහළ නැංවීම තුළින් අපිට අපරායන ආදායම ලැබෙනවා. ඒ තුළින් අපේ ගෙවුම් ශේෂයට බලපානවා. ඒ වගේ ගොඩාක් කාරණා සම්බන්ධ වෙනවා. විශේෂයෙන් මෙහිදී මම සඳහන් කළ යුත්තේ මේ දුප්පත්කම කියන්නේ විෂම චක්‍රයක්. මෙහිදී බලපාන මේ දුප්පත්කමේ විෂම චක්‍රයට උත්තරයක් හොයන්න. ඒ කියන්නේ දුප්පත්කමට හොඳම උත්තරය තමයි ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ලංවන්න ඔවුන්ට අතහිත දීම. මට ඔබතුමාගෙන් අහන්න හිතුණා මෙහෙම දැන් සංවර්ධන ණය සම්බන්ධයෙන් දැන් ලංකා බැංකුව අනිත් බැංකුව වගේම දායකත්වයක් දක්වනවානේ. දැන් මේ සංවර්ධන ණය සම්බන්ධයෙන් ලංකා බැංකුව මේ දක්වා කොච්චර දායකත්වයක් කොච්චර ප්‍රමාණයක දායකත්වයක් සපයලා තියෙනවද? පසුගිය ගිණුම් වර්ෂය ඒ කියන්නේ 2020 දෙසැම්බර් 31 වෙනිදා අපේ ගිණුම් වර්ෂය සලකා බලන විට අපි දායක වෙලා තියෙනවා රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා රුපියල් බිලියන 450ක දායකත්වයක්. ඒ සමග ඒකම අපි ආවරණය කරලා තිනවා කර්මාන්ත කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් ලක්ෂ 7කට වඩා වැඩි සංඛ්‍යාව සඳහා අපි දායකත්වය ලබා දීලා තියෙනවා. මේ ණය සම්බන්ධයෙන් කෙනෙක් මේ ණය ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් මේ ණය අරගෙන දියුණු වෙන්න ජීවිතේ වැඩි දියුණු කරගන්න කැමැත්තෙන් ඉන්නවා නම් මේ ණය අපේක්ෂා කරන ව්‍යවසායකයන්ට ඔබතුමා විසින් ලබා දෙන පණිවිඩය කුමක්ද? පළවෙනිම සඳහන් කළා තමන්ගේ අදහස කුමක් සඳහා තමයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අදහස ශක්තිමත් අදහසක් විය යුතුයි. ඒ අදහස තමන්ගේ හිතේ පැලවුණෙන් පස්සේ ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් ගවේෂණය කරන්න ඕන. ඒ ගවේෂණය කළා ඒ කර්මාන්තය සඳහා ඒ අදාළ නිෂ්පාදනය සඳහා තිබෙන ව්‍යාපාරික පරිසරය මොකද්ද? තරංකාරයන් කුමක්ද? ඔවුන් කුමන ආකාරයේ හැසිරීමක්ද තියෙන ව්‍යාපාරය තුළ කියන මෙන්න මේ කාරණා මූලික දේ. ඒකම ඒ සම්බන්ධයෙන් තමන් වාර්තාවක් හදා ගන්න ඕන. අපි කියන ප්‍රොජෙක්ට් රිපෝට් එක කියලා තමන්ගේ
වාර්තාවක් හදාගෙන ඒ වාර්තාවට අනුගත වෙන්න ඕන. තව ප්‍රධාන කාරණාවක් තමයි මේ හැම දෙයකට අමතරව අපි දකිනවා ලංකාවේ ව්‍යාපාරය ගත්තයින් පස්සේ ආරම්භ කරන ව්‍යාපාර වලින් 90% පළවෙනි අවුරුදු 5ේදී නැති වෙනවා. ඒ ඉතිරි 10යි තව ලක්ෂ 90%ක් ඉතිරි අවුරුදු 10දී නැති වෙනවා. මේකට ප්‍රධාන කාරණාවක් වශයෙන් මම පුද්ගලිකව දැකලා තියෙන්නේ ප්‍රධාන කාරණා තමයි මූල්‍ය විනය නැතිකම. මූල්‍ය විනය හදා ගන්න ඕන අපි මොනම දෙයක් කරන්නත් පළවෙනිම දේ මූල්‍ය විනය. ඒ මූල්‍ය විනයත් සමග තමයි තමගේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න ඕන. ඒකම තමයි ගොඩක් අපි මේ අවධානය යොමු කරන්න ඕන ෆෝමේෂන් ඔෆ් කැපිටල්. ඒ කියන්නේ තමන්ගේ පුද්ගලික ප්‍රාග්ධනය වර්ධනය කරගන්නේ කෙසේද කියලා. ලංකා බැංකුව හෝ වෙන ඕනම ආයතනයක් ණය දෙනවා කියන ණය දීමම නෙමෙයි ණය අවශ්‍ය වෙන්නේ තමන්ගේ කාරණාවේ එක්තරා කොටසකට විතරයි. ප්‍රධාන වශයෙන්ම විය යුත්තේ තමන්ගේ කැපවීම. ඒ කියන්නේ ගොඩක් වචන කියන ගොඩම මෙන්න මේ වචන තමයි හොඳ වචනේ. ඇම්ම තමන්ට මේ සම්බන්ධයෙන් ලොකු ඇම්මක් තියෙන්න ඕන. අන්න ඒක තමයි තමන්ට ඒකේ තමන් තුල තියෙන්න ඕන. ඒ ඇම්ම තමයි මේ හරහා වර්ධනය කරගන්න ඕන. අපි දෙන්නේ අත. ඔවුන් ළඟ හිත දිය යුතුයි. අපි දෙන අත තුලින් ඔවුන් ඉස්සරහට යන්න පුළුවන්. ප්‍රධාන කාරණා මම මේ කියු ප්‍රධාන කාරණා විශේෂයෙන්ම හිතර ගන්න ඕන. පුළුවන් තරම් ෆෝමේෂන් ඔෆ් කැපිටල්. තමන්ගේ ප්‍රාග්ධනය පුංචියට පටන් ගන්න ඕනේ. ඒ පුංචියට පටන් ගන්න ප්‍රාග්ධනය කෙමින් වර්ධනය කරන්නේ කෙසේද? අන්න ඒ තමයි වැදගත්ම දේ. දියුණු වෙන්න කැමති මිනිස්සුන්ට පාරක් පෙන්වන්න ඔබතුමන්ලා සූදානම් වෙලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාවේ අපිත් එක්ක මැදිරියේ ඉන්නවා ගංගා වීරක්කොඩි මහත්මිය, ප්‍රධාන කළමනාකරු සංවර්ධන බැංකු කටයුතු අංශයේ නවකයන්ට, කාන්තාවන්ට, එහෙම නැත්නම් තරුණයන්ට. ඒ වගේ දැන් අපි දන්නවා දුෂ්කර පළාත්වල, ඌණ සංවර්ධන පළාත්වල ව්‍යවසායකයන්ට තමයි මේකේ වඩා වැඩි වැදගත්කමක් තියෙනවා. උන්ට තමයි මේව අවශ්‍ය දියුණු වෙන්න. අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න. ඒකෝට මේ වගේ සංවර්ධන ණය යෝජනා ක්‍රම තුල මේ වගේ අයට තියෙන වරප්‍රසාද මොනවද? මම හිතන්නේ මේ වැදගත් ප්‍රශ්නයක් යොමු කරේ. මොකද කාන්තාව කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 51%කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම මේ ව්‍යවසායකත්වය ගැන කතා කරද්දී මේ තරුණයෝන් මේ ව්‍යවසායකයන් විදිහට යොමු වීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම අපේ රටේ සම්පත් ගැන හිතුවොත් අපි වැඩිපුරම මේ රටේ භූමිය සහ ශ්‍රමය සහ ස්වභාවික සම්පත් වැඩිපුරම පිහිටලා තියෙන මේ ඌණ සංවර්ධන වෙමින් පවතින කියන උතුරු නැගෙනහිර සබරගමුව සහ ඌ යන පළාත්වල. ඉතින් ලංකා බැංකුව මේ ණය යෝජනා ක්‍රම සංවර්ධන ණය යෝජනා ක්‍රම පිළිබඳව සැලසුම් කිරීමේදී තත් දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා මේ කාන්තාවන් සහ තරුණයින් සහ මේ ඌණ සංවර්ධිත පළාත්වල ඉන්න පිරිස සම්බන්ධයෙන්. ඒ ගැන මම පොඩ්ඩක් කතා කරොත් මේ රටක සංවර්ධනයක් ගැන කතා කරනකොට 51%ක ජනගහනයක් අමතක කරලා අපිට සංවර්ධනයක් ගැන කතා කරන්න බෑ. අනිවාර්යයෙන්. ඒ නිසා අපි කාන්තාවන් මේ අපි රටේ බැලුවොත් අපේ සංස්කෘතිය අනුව ගොඩාක් වෙලාවට කාන්තාව පෙළඹෙන්නේ ගෘහණියක් විදිහට කටයුතු කිරීමට පමණයි. නමුත් කාන්තාව සතු ශක්තියින් හැකියාවන් සහ ඒගොල්ලන්ගේ දරාගැනීමේ හැකියාව බලනකොට මං හිතන්නේ ඒක අප්‍රමාණයි. ඉතින් මේ සංවර්ධන කටයුතු සඳහා මේ කාන්තාව යොදා ගැනීමට අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ සඳහා වුන් පෙළඹවීම වශයෙන් අපි මේ SME line of credit කියන ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට විශේෂ ණය ප්‍රදානයක් සංවිධානය කරලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගමු. මේ ණය මුදල උපරිම මිලියන 30ක් දක්වා ගන්න පුළුවන්. එතකොට මේ මිලියන 30ක කාන්තාවක් තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන යන්න ගත්තොත් ඒ ගන්න ණය මුදලින් 25%ක් සඳහාම මුදල සහ පොලිය ආපහු ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. මං හිතන්නේ මිලියන 30ක ණය මුදලක 25%ක් කියන්නේ ඇත්තටම මං හිතන්නේ ලක්ෂ 75ක් අපි කාටවත් නිකන් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ කාන්තාවන් මේ ව්‍යාපාර වලට පොළඹවන්න ඉතාම ආකර්ෂණීය අවස්ථාවක් තමයි මේක. ඊළඟට මේ තරුණයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කාරක ප්‍රාග්ධනය සහ මූලික ආයෝජනයේ ව්‍යාපෘති වලට නොමැතිකම. ඉතින් ඒකට විසඳුමක් විදිහට අපි ඇත්තටම මේකෙදි විශේෂ අවධානය යොමු කරලා මේ වොකේෂනල් ට්‍රේනින් ඉන්ස්ටිටියුෂන්ස් වල සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල වෘත්තීය කාර්මික විද්‍යාලවල සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබෙන සිසුන්ට ඔවුන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න. මේ තවම මෙයා ශිෂ්‍යෙක්. අවසාන වසරේ ශිෂ්‍යෙක්. එතකොට එයාට ව්‍යාපාරයක් අලුතෙන් පටන් ගන්න ලක්ෂ 5ක ණය මුදලක් ඉතාමත් අඩු පොලි අනුපාතයක් යටතේ ඉතාමත් ලිහිල් සුරකුම යටතේ අපි ස්ට්‍රක්චර් කරලා තියෙනවා. ඊළඟට ඒ වගේම අලුතෙන් ව්‍යාපාර ආරම්භන තරුණයින්ට මේ නව්‍යකරණය සහ නවෝත්පාදන කියන
කාංශ දෙක ඉතාම වැදගත් මේ රටක මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ නිෂ්පාදන සංවර්ධනයට. ඒගොල්ලන්ටත් අපි විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන් මේ නවෝත්පාදන සහ නව නිෂ්පාදන වල යෙදিলা ඉන්න අයටත් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගන්න ණය මුදලක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ සියලු දේවල් ඉතා අඩු පොලියකට සහ අඩු සුරකුම් යටතේ සංවිධානය කරලා තියෙනවා. ඉතින් මං කිව්වා ලැගින් රීජන්ස් වල කට්ටියටත් ඒ අර මම කිව්ව 125 කාන්තාවන් ණය මුදල ගන්නකොට 5%ක්ම ඒගොල්ලන්ට තව වැඩිපුර දීලා තියෙනවා. මොකද අනිත් ප්‍රදේශ වලට 120ක් දෙන ගමන් මේ ප්‍රදේශ වල ඉන්න ලැගින් රීජන්ස් අයට 125ක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ලංකා බැංකුවේ සංවර්ධන ණය කළඹ සංවිධානය කිරීමේදී මේක ඉතාම වැදගත් මේ අවශ්‍යතාවන් පිළිබඳ අවධානය යොමු කරන්න. අපි දැන් අහලා තියෙනවා ලංකා බැංකුවේ තවත් ණය යෝජනා ක්‍රමයක් තියෙනවා. මේකත් මේකට මම හිතන්නේ සම්බන්ධයි. මේ දිවි උදාන ණය යෝජනා ක්‍රමය. දැන් මේ දිවි උදාන වගේ ණය යෝජනා ක්‍රමයක් තුලින් කොහොමද ව්‍යවසායකයන්ට උපකාර කරන්නේ ඔබතුමියලා? ඔව් රනිල්, ඇත්තටම ලංකා බැංකුව විශාල ණය යෝජනා ක්‍රම ගණනාවක් ක්‍රියාත්මක වුණා. නමුත් මේ ණය යෝජනා ක්‍රම බැංකුවේ තිබුණාට ඒක සමාජගත වුණේ මං හිතන හැටියට අවශ්‍ය ප්‍රමාණයට නෙමෙයි. ඉතින් ඇත්තටම මේ අවශ්‍යතාවය අපි දැඩිව අඳුරගත්තා මේ COVID-19 විවසනයත් එතකොට පාස්කු ප්‍රහාරයත් එක්ක. ඒකත් එක්ක අපි දැඩිවම දැක්කා මේ සංවර්ධන ණයවල සහ නිෂ්පාදනයන් සහ කෘෂිකාර්මිකාංශයට ජනතාව පෙළඹවීමේ දැඩි අවශ්‍යතාවයක් රටේ ඇති වෙලා තියෙනවා කියලා. අපි අත්දැකීමෙන් දෙන්නෝ ඕනෑම ප්‍රදේශයක ඉන්න හොඳ සල්ලිකාරයෙක් වුණත් කොවිඩ් සීසන් එකේ අපි දැක්කා තමන්ගේ ප්‍රදේශයට එන ලොරියක් එනකම් බලාගෙන ඉන්න අවස්ථා අපි දැක්කා. ඉතින් මේවට විසඳුම තමයි මේ නිෂ්පාදනය සහ කෘෂිකාර්මාන්තය දියුණු කිරීම. ඉතින් මේ අලුත් මුහුණුවරකින් අපේ තිබුණ ණය කළඹ ඉදිරිපත් කරන්න සහ මේක වඩාත් සාර්ථකව සමාජගත කරන්න තමයි මේ BOC දිවි උදාන කියන සංකල්පය අපි හඳුන්ලා දුන්නේ. ඒකෙදී අපේ ප්‍රධාන පරමාර්ථය උනේ ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය එකයි. එක්ක ව්‍යාපාරයක් ආරම්භ කරන්න, එක්ක කෘෂිකාර්මික ව්‍යාපාරයක් පටන් ගන්න. නමුත් බැංකුවේ මේවට අවශ්‍ය විවිධ විදිහේ ණය මුදල් තියෙනවා. ඒ වගේ එක විදිහේ වෙනස් ලක්ෂණ තියෙනවා. සමහරලාට පොලි අඩුයි, සමහරලාට ලෝන් එක ප්‍රමාණය වැඩි, සමහරලාට සුරකුම් ලිහිල්, සමහර වෙලාවට එයාට වෙන මේ ප්‍රදානයන් තියෙනවා, ඒ වගේ දේවල්. එතකොට ගනුදෙනුකරු බැංකුවට ආපුවාම අපේ නිලධාරියාගේ තමයි බැංකු නිලධාරියාගේ තමයි වගකීම වෙන්නේ ඔහුට වඩාත්ම සුදුසු ණය තෝරා ගැනීම. ඒක අරමුණු කරගෙන තමයි අපි මේ දිවි උදාන ණය යෝජනා ක්‍රමය හඳුන්ලා දුන්නේ. ඉතින් දිවි උදාන මේ වෙනකොට මේ ඉතා කෙටි කාලයක් තුල බිලියන 10කට ආසන්න ණය මුදල් ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙනවා සමාජයට. ඉතින් මම හිතන්නේ මේක විශාල ජයග්‍රහණයක්. අපේ පරමාර්ථයත් මේ තරුණ තරුණියන් සහ ව්‍යවසායකයන් විශේෂයෙන් මේ දිවි උදාන හරහා රටේ ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කරගෙන යන ගමනේදී ඔවුන්ට අවශ්‍ය ශක්තිය, මූල්‍යමය ශක්තිය ලබා දෙන්න, ඔවුන්ට අවශ්‍යතාව හඳුනා ගන්න, ඒ අවශ්‍යතාවයට අදාළ සුදුසුම ණය යෝජනා ක්‍රමය තෝරා ගන්න මේ දිවි උදාන සංකල්පය තුලින් වඩාත් අපි පහසු කරලා තියෙනවා. මම හිතන්නේ මේක තමයි හොඳම අවස්ථාව අපේ ජනතාවට තමන්ට අවශ්‍ය කාරණේ ණය මුදල් ලබා ගන්න. කොවිඩ් ව්‍යසනය අපි මේ වෙලාවේ මුහුණ දෙමින් ඉන්න රට අර්බුදයක, ආර්ථික අර්බුදයකට විශේෂයෙන් ප්‍රධාන හේතුවක්. පහුගිය කාලේ අපිට පාස්කු ප්‍රහාරයෙන් යම් ආදීනව විඳින සිද්ධ වුණා. එතකොට දැන් මේ වගේ අපහසුතාවයට පත්වෙච්ච ව්‍යවසායකයන්ට ලංකා බැංකුව මගින් ලබා දීලා තියෙන සහන මොනවද කියලා අපි කැමතියි දැනගන්න. පාස්කු ප්‍රහාරයත් එක්ක අපේ සංවර්ධන මේ විශේෂයෙන් ටුවරිසම් සෙක්ටර් එක සම්පූර්ණයෙන් කඩාගෙන වැටුණා. එතෙන්දී ලංකා බැංකුව වහාම ඉදිරිපත් වුණා මේ ව්‍යවසායකයන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ට දෙසැම්බර් ඒ අවුරුද්දේ දෙසැම්බර් දක්වා ණය ගෙවීමේ සහන කාලයක් දුන්නා. ඉතින් මේවා එක්ක යන ගමනේදී නැවත ඔවුන්ට අපේ 2020 පටන් ගන්නකොට රජය අපේක්ෂා කරා විශේෂ දිරිගැන්වීමක් මේ ව්‍යවසායකයන් සඳහා කළ යුතුයි කියලා. ඒ අනුව රජය හඳුන්ලා දුන්නා වර්ෂයක ණය සහන කාලයක්. ඒ වගේම නව ණය මුදල් මිලියන 300 දක්වා පුද්ගලයෙකුට හඳුන්ලා දුන්නා. ඒක දුන්නේ ඊටාම අඩු රේට් එකකට. ඒ පහසුකම් භුක්ති විඳින්න යනකොට තමයි නැවතත් මේ කොවිඩ් ව්‍යසනය නිසා නැවතත් මේ අමාරු අපහසුතාවයකටපත් උනේ ව්‍යවසායකයා. ඉතින් එතනදිත් ලංකා බැංකුව පසුබට උන්නේ නැහැ. නැවතත් මේගොල්ලන්ට සහන කාලයක් ලබා දුන්නා. ණය අය කරේම නැහැ. ඒගොල්ලන්ගේ ව්‍යාපාර බිඳ වැටීම උන්ට බරක් කරේම නැහැ. ලංකා බැංකුවේ ණය මුදල් සම්පූර්ණයෙන් මාස 6කට ණය ගෙවීම නැවැත්තුවා. ඒ තත්ත්වය නැවතත් දීර්ඝ කරා මේ අවුරුද්දේ මාර්තු වෙනකම්. මම හිතන්නේ මේ වෙනකොට අපි වර්ෂ 2කට අදාළ කාලයක් මේ සහන දිගින් දිගටම දීගෙන යනවා.
ඉතින් මං හිතන්නේ විශාල සහනයක් මේ ණයලාභීන්ට ව්‍යවසායකයින්ට මොකද තමන්ගේ ව්‍යාපාර අඩපණ වෙලා තියෙද්දි රටේ පවතින තත්ත්වයක් එක්ක අපි මේ ලබා දෙන සහන ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න ලොකු දියුණුවක් එනවා. ඒ වගේම අපි ඔවුන්ට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය ලබා ගන්න 104ක මිලියන 50 දක්වා එක ව්‍යාපාරයකට ණය මුදල් ලබා දුන්නා. මේ සඳහා රජය බිලියන 150ක් වැය කරා. මම බොහොම සතුටුයි කියන්නේ ලංකා බැංකුව තමයි ඒකෙන් 3න් එකක්. ඒ කියන්නේ 3න් එකකට ආසන්න ප්‍රමාණයක් බිලියන 42ක්ම ලංකා බැංකුව තමයි මහ ජනතාවට ලබා දුන්නේ. ඉතින් මේක විශාල අනගි අවස්ථාවක් 104ට තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න ණය මුදලක් දෙනවයි කියන එක ගොඩක් අත්වලක් වුණා මේ අවස්ථාවට. ඉතින් මම හිතන්නේ මේ සහන ටික ලංකා බැංකුව දුන්න සහන ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම මේ පුද්ගලික බස් සේවයේ නියුත් වෙලා ඉන්න අයට මේ මෑත ගිය සතිය වෙනකොට නැවතත් ඔවුන්ගේ බස් යථා තත්ත්වයට පත් කරන්න මේ මේන්ටනන්ස් කටයුතු සඳහා ලක්ෂ 3.5ක ණය මුදලක් දුන්නා. ඒකත් හරි ආකර්ශනීයයි. මොකද අපේ රට අවශ්‍ය දෙයක්. ඉතින් සංවර්ධන බැංකුව කටයුතු නගාලියුමේ නිරත වෙලා ඉන්න ලංකා බැංකුව මං හිතන්නේ මේ කරන්නේ අපේ යුතුයකම ඉදිරි සංවර්ධනයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා රටේ ආර්ථික දියුණුවට උර දෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම සහ පවත්වා ගැනීම සඳහා අපි මොනවා කිව්වත් අපි සහන මොනවා දුන්නත් හුඟක් අය අද වෙනකොට මේ අසාදු ලේඛනේ එහෙම නැත්නම් ක්‍රිබ් එකේ ඉන්නවා. එතකොට දැන් මේ වගේ අයට මේ පත්වෙච්ච අපහසුතාවත් එක්ක දැන් මේ වෙනකන් ණය ගෙවීම අතපසු අක්‍රියාංශයේ සිටිනයි කියලා අපි කියන්නේ. එතකොට මේ අයට සංවර්ධන ණය ලබා ගන්න හැකියාවක් නැද්ද? කිසිසේත්ම අපි ඔවුන්ට හැකියාව අහිමි කරලා නැහැ. මොකද හැබැයි අපි ගොඩක් දුරට අවධානය යොමු කරනවා මේ රටේ පවතින පහුගිය කාලේ පවතින ප්‍රශ්න එක්ක සහ ඊට කලින් පැවතුණු ප්‍රශ්න එක්ක සමහර ව්‍යාපාර බිඳ වැටුණා. ඒක ඒ බිඳ වැටීමට ගනුදෙනුකරු ඍජුවම බලපෑම් කරන්න බැයි නම් ගනුදෙනුකරුට පාලනය කරන්න නොහැකි හේතුවක් නිසා නම් මේ ව්‍යාපාර බිඳ වැටීම උනේ. ඒ නිසා නම් ඔහු ණය ගෙවීමෙන් පැහැර හැරිලා තියෙන්නේ. අපි ඔහු වෙනුවෙන් නැවතත් පෙනී සිටිනවා. ඒ නිසා මම මේ වෙලාවේ රටටම කියන්න කැමතියි ඔබ අසාදු ලේඛනේ හිටියා කියලා ඔබ ණය ලබා ගැනීමට අසමත් පුද්ගලෙක් වෙන්නේ නැහැ. හැබැයි එතෙන්දී ඔබ හිතාමතා ණය ගෙවීම පහර හැරලා තියෙනවා නම් එතනදී අපිට සාධාරණයක් ඉෂ්ට කිරීම අපහසු වෙනවා. ඔබ සාධාරණ හේතු මත ණය ගෙවීම පැහැර හැරිලා තියෙනවා නම් ඔබ අපට පෙනෙන විදිහට ඔබ උත්සාහයක් අරන් තියෙනවා නම් මේ ණය මුදල ගෙවාගෙන යන්න ඔබ දැනටත් ඒ වෙනුවෙන් කැප වෙනවා කියලා අපට පේනවා නම් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඔබට ණය ගෙවීම ලබා ගැනීමේ කිසිම අපහසුතාවයක් නැහැ. ඒ ණය අලුත් ණය මුදල දීමේදී අපි පරණ ණය මුදල සහ අලුත් ණය මුදල දෙකේම අය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරලා ඔබටත් පහසු වෙන්න මේ ණය මුදල් ලබා දීමට කටයුතු කරනවා. විශේෂයෙන් දැන් ලංකා බැංකුව කියන්නේ රජයේ ආයතනයක්. ඒතකොට රජයෙන් දෙන සහන තමයි ඔබතුමියලා මැදිහත් වෙලා ක්‍රියාත්මක කරන්නේ ජනතාවට ලබා දෙන්න. නමුත් ඔබතුමියලා බැංකුවක් විදිහටත් වර්ධනයක් පෙන්වන්නට ඕනේ. බැංකුව ණය දීලා බැංකුව දුප්පත් වෙන්න බෑනේ. හැබැයි දැන් ව්‍යවසායකයන්ට ණය ලබා දීමේදී දැන් රජයත් යම් දායකත්වයක් සිදු කරනවා. මේ දායකත්වයේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් ඔබතුමියට මොකක්ද කියන්න තියෙන්නේ? මේකෙදි විශේෂ දායකත්වයක් දෙනවා රජය. ආකාර කීපකින් තියෙනවා. එකක් තමයි අපි දන්නවා ඔබ හොඳටම දන්නවා ලංකා බැංකුව කියන්නේ මූල්‍ය ආයතනයක්. එතකොට මේ මූල්‍ය ආයතනයේ සල්ලි කියන්නේ අපි ගනුදෙනුකරුවන්ගෙන් එකතු කරගන්න සල්ලි. එතකොට අපි ඒ සඳහා පොලි ගෙවිය යුතුයි. නමුත් මේ සමහර අංශ තියෙනවා මේ අඩු පොලි ලබා දුන්නේ නැත්නම් ඒ අංශවල දියුණුවක් දකින්න අමාරුයි. ඒවා අභිප්‍රේරණය කර යුතු අංශ විදිහට හඳුනාගත්තාම රජය ඔවුන් සමහර වෙලාවට ලංකා බැංකුවට සහ අනිත් බැංකුවලට දෙනවා ප්‍රතිමූල්‍ය ණය. ඔවුන් අපට ණය ලබා දෙනවා මේ ණය අඩු පොලියට මහ ජනතාවට දෙන්න කියලා. එතකොට අපේ වගකීම තමයි නිසි පරිදි හඳුනාගත් මේ ඔවුන් අපේක්ෂා කර රජයේ අපේක්ෂා කරන ව්‍යාපෘති සඳහාම ඒ ණය මුදල් ලබා දීම ඊට අඩු කොන්දේසි යටතේ සහ ඊට අඩු පොලියකට. ඒ ගමම්ම සමහර වෙලාවට කියනවා ලංකා බැංකුව වලින් මුදල් වලින් ගනුදෙනුකරුවන්ට නව ලබා දෙන්න. ගනුදෙනුකරුවන්ගෙන් අඩු පොලියක් අය කරන්න ඉතුරු පොලිය රජය ගෙවන්නම් කියලා. ඒකට අපි කියනවා මේ ඉන්ට්‍රස්ට් සබ්සිඩයිස් කරනවා කියලා. ඒකෙදි කරන්නේ ඒ අර අපි හිතමු මේ ණය මුදල ලංකා බැංකුවට දෙන්න පුළුවන් 108ට නම් ගනුදෙනුකරුට කියනවා 104ට දෙන්න ඉතුරු 6 රජය දෙනවා කියලා. ඉතින් මේකත් මහඟු අවස්ථාවක් මේ සුළු පරිමාණ ව්‍යවසායකයට. ඔවුන්ගේ පොලිය ඔවුන්ගේ ව්‍යාපාර වලින් මේ වගේ පොලියක් ගෙවන්න තරම් ශක්තියක් නැති වෙලාවක මේ රජයේ සඳහා සහාය වෙනවා. ඒ වගේම තව තියෙනවා මේ ක්‍රෙඩිට් ගැරන්ටි කියලා.
එතකොට ණය ආවරණ කියලා. ඒ ණය ආවරණ වලදී කරන්නේ මේ සමහර පූර්වත අංශවලට ණය ලබා දීමේදී ඔවුන්ට ගෙවා ගන්න හැකියාවක් නැති වුණොත් ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ ශ්‍රී ලංකා මහ බැංකුව හරහා බැංකුවලට ඔහු අක්‍රියාංශයට ණය මුදල මාරුණ ණය මුදලින් යම් ප්‍රතිශතයක් බැංකුවට ලබා දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ බැංකු මේ පූර්වත අංශ සඳහා ණය ලබා දීමට පෙළඹවීමක් විදිහට. මං හිතන්නේ ඒක ඉතාම අත්‍යවශ්‍ය දෙයක් රජයේ කාලීන වගකීමක් නිසි පරිදි ඉටු කරන අවස්ථාවක්. මොකද ව්‍යවසායකයා දිරිගැන්වීමට ව්‍යවසායකයා නංවාලීමට රජය බැංකු වගේම රජයත් ඒ වගකීම යෙදලා ඉන්නවා. මේ පහුගිය මම කීවෝ 104ට කතා කරපු වර්කින් කැපිටල් ලෝන් එක. ඒ වගේම රජයේ බැංකුවේ මූල්‍ය පරිපාලකයා විදිහට බැංකුවලට නියෝග නිකුත් කිරීම මගින් මේ ව්‍යවසායකයා වෙනුවෙන් විශාල කැපකිරීමක් සඳහා බැංකු පෙළඹවීම වගේම ඔවුන්ගේ සහයත් ලබා දෙනවා මේ කර්මාන්තවල දියුණුවක් දක්වා. ස්තුතිවන්ත වෙනවා ගංගා වීරක්කොඩි මහත්මියට ප්‍රධාන කළමනාකරු සංවර්ධන බැංකු කටයුතු අංශයේ ලංකා බැංකුවේ ඔබතුමිය සහ භද්‍රකල්ලනප්‍රිය ගුරුසිංහ මහතා හරි හොඳින් පැහැදිලි කරා දියුණු වෙන්න කැමති මිනිස්සුන්ට අත දෙන්න ලංකා බැංකුව සූදානම්. ඒක කොහොමද ලබා ගන්න? නිවැරදි පිළිවෙලට ඒක කොහොමද ලබා ගන්න කී කාරණේ අද දවසේදී මේ පැහැදිලි කිරීම වෙනුවෙන් පැමිණීම සම්බන්ධයෙන් ඔබ දෙපළටම අපි ස්තුතිවන්ත වෙමින් අදට ඔබේ ජීවිතයට අත්වලක් වෙන්න අපි මේ ගෙවුණු වටිනා විනාඩි කිහිපෙන් ප්‍රයෝජන ගන්න කියන ඉල්ලීම කරමින් අද දවසට මේ වැඩසටහන අවසන් කරනවා. ඔබ හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.